අයිබෝවන් සුබදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට අද සෙනසුරාදා අපේ සතියාන්තයට ඇවිල්ලා ඉදි බලමු ජාතික පුවත්පත්වල තොරතුරු මොනවද කියලා. අද මාත් සමග ඔබට මේ තොරතුරු කියන්න කමල් ඉන්නවා. අයිබෝවන් ඔබට. අයිබෝවන් නතාලියා අද උදේ පාන්දරම මේ රටටම වැදගත් තොරතුරක් කියන්න තමයි අපිට තිබෙන්නේ පුවත්පත් තොරතුරු ආරම්භ කරන වෙලාවේ රටක් දන්න ඒකම රටක ලොකුම පැතුම් බවට පත් වී තියෙන ගරු ජනාධිපතිතුමන්ගේ උපන්දිනයද අපි එතුමන්ට හිතායු සුඛායු දීර්ඝායු කියා සුබ උපන්දිනයක් චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට මේ උදේ පාන්දර අවස්ථාවක් කරගන්නවා. ඔව් අනිවාර්යෙන්ම ඒ උපන්දින සුබ පැතුමත් එක්ක අපි අපේ වැඩසටහන ආරම්භ කරද්දී මුලින්ම දිවයින සහ දිනවෙන පුවත්පත් වලට අවධානය යොමු කරමු. මම හිතන්නේ අපිට බලන්න පුළුවන් කමක් නැහැ දිවයින පුවත්පතේ සුභාශිංසනය ජනපතිනිදු සුබ උපන්දිනයක් කියා අද අපිට දිවයින ඇතුළු පුවත්පත් හැම එකක්ම මුල් පිටුවර ජනාධිපතිතුමන්ගේ සේයාරුවක් සමගින් උපන්දින සුභාශිංසනයක් කළා තිබෙනවා. දිනවෙන මුල් පිටුව අපිට බලන්න පුළුවන් මේ වෙලාවේ. හරි. ඊට පස්සේ අපි ඩේලි නිවුස් පුවත්පතේ තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ජනාධිපතිතුමන්ට සුබ පතලා මේ ඔබ මුලින්ම දකින්නේ දිවයින පුවත්පතේ මුල් පිටුවේ තියෙන සුබ පැතුම. ඩේලි නිවුස් බලමු. Daily News puwatpathe President's birthday today, and yes, it's President Gotabaya Rajapaksa turns 71 today, as the President will be participating in religious observances at several places, worshipping belong to all religions today to mark this occasion in a simple manner. Kiyala ada Daily News වාර්තා කරනවා. ඊට පස්සේ ප්‍රමුඛ කතා බහක් ඇතුණා මේ දවස්වල මේ අපි අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ප්‍රයත්නයේදී විශේෂයෙන්ම ජනතාවට අත්‍යවශ්‍යම බලපෑම් කර ලබන ආයතන වෙතට ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් දැනුවත් කිරීම කරනවා හැදෙන තැන්වලට හැදෙනට උවමනා ඒ ඇවසි උපදෙස් සියල්ල ලබා දෙමින් තිබෙනවා මේ රටේ වඩා ජනතාවාදී පාලනයක් වෙනුවෙන් විශේෂයෙන්ම මහ බැංකුවට ඒකම ආරක්ෂක අංශ යටතේ පාලනය වෙන්නා වූ ක්ෂේත්‍රවලට ඊට ඒ පමණක් නෙවෙයි ඊයේ බන්ධනාගාරය පිළිබඳවත් ආරක්ෂක ලේකම්තුමන් දැනට දවස් 2කට විතර ඉස්සෙල්ලා ඊටාම බරසාර කතාවක් සිදු කරන ලැබුව ඊටම අවධාරණය කරන ලදු දැනුවත් කිරීමක් කරා. ඊට පස්සේ ඊයේ නීතිපතිතුමන් බන්ධනාගාර නිරීක්ෂණයෙන් පස්සේ බන්ධනාගාර නිලධාරීන්ට ඊටාම බරපතල විදියට ඔවුන්ගේ වැරදි නිරීක්ෂණය කරමින් ඉන්නේ මේ කාරණාවල් හඳුනාගෙන ඉන්නේ මේ පුළුවන් ඉක්මනින් අත්මි දෙන්න මේ රට ගොඩනැගීමේ උවමනාව තිබෙනවා නම් ඉතා විනයගරුක ප්‍රතිපත්තිගරුක විදිහට හැසිරෙන්න කියා කියූ කාරණාව ලංකාවේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ නීතිපති බන්ධනාගාර නිලධාරීන් හැමගහයි කියන සිරස්තලයේ සහිතව බන්ධනාගාර අපරාධකරුවන් බිහි කරන අභ්‍යාස විද්‍යාලය බවට පත් වී ඇතැයි නීතිපති දප්පුල දලිවේරා ඊයේ පැවසුවා. මේ තැන් අපරාධකරුවන් බිහි කරන අභ්‍යාස විද්‍යාලය වෙලා කියා තමයි කිව්වේ. අපි ඉංග්‍රීසි පුවත්පත්වල තොරතුරු කිහිපයක් බලලා එතුමන්ගේ හඬපටයට අවධානය යොමු කරමු. කමල් අද ඉංග්‍රීසි පුවත්පත් හැම එකකම වගේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙලා තියෙන මේ ප්‍රවෘත්තිය නීතිපතිතුමන්ගේ ප්‍රකාශය prisons serve as training centers for budding criminals urges weeding out criminal elements among prison staff. And Daily News පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය Attorney General recommends after prison visit corrupt prison officials to be identified. Prisons a playground for criminals. Corruption in prisons could erode public faith in justice. ඒ වගේම Daily Mirror පුවත්පතේ අද මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය most prison officers addicted to bribes, says the Attorney General. මේ විදිහට එතුමන්ගේ ප්‍රකාශන අද ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුවලට ඇවිත් තියෙද්දී අපි සූදානම් එතුමන්ගේ ප්‍රකාශයට දර්ශන වෙත යමු වෙන්න. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නීතිපතිවරයෙකු මෙම බන්ධනාගාරයේ නිරීක්ෂණයකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිසැන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. නිරීක්ෂණයෙන් අනතුරුව නීතිපතිවරයා දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල අධිකාරීවරුන් ඇමතුවා. මහජන විශ්වාසය මේ ආයතනය කරේ බිඳ වැටිලා. මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. ඒක නායක වගකීමක්. එතකොට මේ බන්ධනාගාර දැන් පවතින තත්ත්වය අනුව අපරාධ පිටියක් බවට පත් වෙලා අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. බහුතර ගැන මම කතා කරන්නේ. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරන රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා. මේවා හැදෙන්නේ නැත්තම් රට හදන්න බෑ. තමුන් වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන් වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මම කියන්නේ. මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිලධාරීන් රජ කරනකොට. මේක ඇතුලේ. ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕනේ. අපේ ප්‍රවෘත්ති විකාශන ඔබට ගෙන ආදර්ශනයේ අපි නැවතත් ලංකාදීප පුවත්පතට යමු. අපේ කොරෝනා උණුසුම පහව යමින් පවතින තත්ත්වයක් තුළ හැබැයි අවදානම පහව ගොස් නැහැ. අපේ පිළිවෙත්
අපේ ආචාර ධර්ම අලුත් ජීවන රටාවේ නව අංගයන් දෑත් පිරිසුදු තබා ගැනීම දුරස්ත භාවය මුවාවරණ පැළඳීම තැන තැන කෙල නොගැසීම මෙකී නොකී යහපත් පිළිවෙත් අනුගමනය කළ යුතුම තත්වයක් අපේ රටේ වාසනාවන්ත තත්ත්වය තමයි 75%කට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් සුව වී තිබෙනවා නාවික හමුදා ක්ෂේත්‍රයනුත් ඒ පිළිබඳව දැනගැනීමට 84%ක පමණ පිරිසක් නාවික ආසාදිතයන් අප්‍රේල් 22 වෙනිදා සිට බෝ වුණු රෝගීන් ආසාදිතයන් සුව වී තිබෙනවා 84%ක තත්ත්වයක් අද ලංකාවේ මුල්පිටු වාර්තා කරන COVID-19 ශ්‍රී ලංකාව කියා මේ ඉලක්කම් එකක් දෙකක් එහෙට මෙහෙට වෙන්නට පුළුවන් අද උදෑසන වන විට සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව තිබෙනවා COVID-19 ශ්‍රී ලංකාව තහවුරු කරන ලද ආසාදිතයන් 1950 දක්වා වැඩි වුවත් එදා මෙදා තුර ආසාදිතයන් තමයි මේ සුවය ලැබු ගන්න 1446ක් බවට පත් වී තිබෙනවා රෝහල්ගත ප්‍රතිකාර ලබන රෝගීන් 493ක් මේ විදිහට 75%කට ආසන්න සංඛ්‍යාව සමස්තයක් වශයෙන් රටේ සුවපත් වී තිබෙන බව තමයි අපිට මේ වාර්තාවන් ඇසුරින් කියන්නට පුළුවන්කම තිබෙන්නේ. අද Daily Mirror පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් තියෙනවා මේට සමගාමීව COVID-19 passengers sent back to the Bandaranaike International Airport ශ්‍රී ලංකාවේ සිට දෝහා කටා බලා පිටත් වුණු මගේට පොසිටිව් PCR පරීක්ෂණයේ පොසිටිව් වීම නිසා ඔහු නැවතත් අපේ ගුවන්තොටුපළට හරවා ආව ප්‍රවෘත්තිය ඔහු ලංකාවට පැමිණලා තියෙන්නේ මුම්බායි ඉඳලා. ඉතින් මේ ප්‍රවෘත්තියත් එක්ක Daily News පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් තියෙනවා COVID-19 kills 23 Sri Lankans working abroad විදේශ රටවල තම රැකියාවන්හි නිරත වෙන ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකුට කොරෝනා රෝගය නිසා ජීවිත අහිමි වන ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. Sri Lanka Bureau of Foreign Employment says that nearly 1,650 Sri Lankans working abroad have contracted COVID-19. 1650ක් පමණ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල රැකියාවන්හි නියුතු වූවන්ට COVID-19 රෝගය වැළඳී තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකාවෙන් අපිට දැනගන්නට ලැබෙන්නේ. ඔව් ඒ ලංකාදීපත් වාර්තා කරන්නේ කොරෝනා 1950ට නැගී 1464කට සුවයි මරණ 11යි. ඒ එක්කම ලෙඩ නැකී 290න් 19කට කොරෝනා. ඩුබායි සිට එද්දී නෙගටිව් 1446කට සුවපත් භාවය පත් වෙන සුවය ලබා තිබෙනවා මරණ 11යි. කොහොම හරි ඊට පස්සේ තොරතුරට ඔබ අවධානය මූලිකවම යොමු විය යුත්තේ ලෙඩ නැකී 290න් 19කට කොරෝනා. ඩුබායි සිට එද්දී නෙගටිව් ඒ කියන්නේ PCR පරීක්ෂණ ඒ රටවලින් කරගෙන එන්න ඕන. ඊට පස්සේ මෙහෙට ආවහම පොසිටිව් යන්නේ කොහොමද කියන ප්‍රශ්නකුත් තිබෙනවා. ඒකේ පරීක්ෂණ නිවැරදිව සිදු වුණාද කියලා. කොරෝනා නැතයි සහතික ලබාගෙන ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19 දෙනෙකුම කොරෝනා ආසාදිත බවට මෙරටදී කළ PCR පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබන්තා මහාචාර්ය අද්මිරාල් ජයනත් කොළඹගේ මහතාගේ ප්‍රකාශයක් ඇසුරෙන් තමයි ලංකාදීපය මේ තොරතුර වාර්තා කරන්නේ. ඒ නිසා අපේ විමසිල්ල අපේ නිරන්තර PCR පරීක්ෂණ සිදු කිරීම සහ ඒකේ සහතික අපේ පරීක්ෂණ පිළිබඳ විශ්වාසය තැබීමයි වඩා වැදගත් වෙන්නේ. අපි යමු දිවයින පුවත්පතට. දිවයිනේ ප්‍රධාන සිරස්තලය රටක් කැළඹූ මහා ඛේදවාචකයක තොරතුරු හෙළිදරව් වෙමින් පවතුන ජනාධිපති විමර්ශන කොමිසමේදී මේ තොරතුරු හෙළි වෙන්නේ විශේෂයෙන්ම ගලගොඩාත්තේ ඥානසාර සෝමෙන් වහන්සේ තෙදිනක් පුරා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ මේ රට කෙතරම් සාහසික ඛේදවාචකයට ගෙන යන්නට ඉස්ලාම් අන්තවාදය පියවර ගත්තාද කියන කාරණාව අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ පොලිස් විමර්ශනාසිත තොරතුරු ආගම වෙනුවෙන් මැරෙන්න උනත් ලැහැස්ති වෙන්න කියා සහරාන් සිසුන්ට කිව්වා කියලා වරදක් කළ සිසුවෙකු පොහොර බෑග් එක දමා ගසක එල්ලා ගහලා සිංහලෙන් කතා කරන්න නම් කළ තිබුණා හෙලිකොප්ටරයකින් ඇවිත් ඊෂා සිසුන්ට සල්ලි බෙදලා CID අධිකරණයට දන්වා තිබෙන තොරතුරු වාර්තාවේ සටහන් වෙන්නේ මේ විදිහට පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ල කළ මලාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම නායකත්ව දුන් සහරාන් මොහමඩ් හසීම් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලමේ අල් සුහරියා මද්‍රසා පාසලට ගොස් දේශනයක් පවත්වා ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් වලට උදව් උපකාර කරන බව පවසා ඔවුන්ගේ ආගම වෙනුවෙන් ජීවිත පූජා කිරීම හෝ සිදු කළ යුතු බවද පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් දිසානායක මහතාට ඊයේ වාර්තා කළ බව තමයි මේ විදියට අපිට හමු වන තොරතුරේ කියා සිටින්නේ. The Island පුවත්පතේත් කමල් ඒ ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. CID informs court Zaharan preached extremism even to children, especially at this Al Zuharia Madrasa in Putlam. That is about the where he has even ordered them to speak in Sinhala. අපි යමු දිනමින පුවත්පතට. දිනමිනෙහි තිබෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක් පාස්කු දින ප්‍රහාරයේ වගකීමෙන් Tamanට කිසිදු වගකීමක් නැති වගේ තමයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ. කොළඹ අගරදුගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමන් කියන්නේ මෙන්න මෙහෙම පාස්කු දින ප්‍රහාරයේ වගකීමෙන් මෛත්‍රීට මිදෙන්න බැරි වග පාස්කු ඉරිදා සිදු
ප්‍රහාරය සිදු අවස්ථාවේ සේනාධිපතිවරයාව සිට හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ආරක්ෂක අංශවල පසුබෑමක් සිදු වී ඇති බවත් පොලිසිය හා ආරක්ෂක අංශවල ප්‍රධානියාව සිට හිටපු ජනාධිපතිවරයා වෙත මෙය යම්කිසි වගකීමක් පැවරන බවත් ප්‍රනාන්දු පියතුමන් තමන්ගේ ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා. ඒ එක්කම අපිට පෙන්වන්න පුළුවන් මේකී ප්‍රහාරයන් සහ ජනාධිපති විමර්ශනවලදී කියවන ප්‍රකට නාමයක් තමයි හිටපු අමාත්‍යවරයෙකු රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා පිළිබඳව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා තහවුරු කරන ලද සාක්ෂි මගින් හඳුනාගෙන තිබෙනවා ඔහු මේ සැකකරුවෙක් කියා ඔහු වර්ධකරුවෙක් කියා. රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වලා පොලිස් පරීක්ෂණවලදී තහවුරු වෙන බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ කිව්වේ. Daily Mirror පුවත්පතට ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් මේ විදිහට මුල් පිටුවේ සඳහන් වෙනවා. Extremism can only be eradicated by banning it, says extremism has spread like a cancer. මේ මූලධර්මවාදය මේ විදිහට නැත්නම් අන්තවාදී අදහස් දරන කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ ඉන්න හරියට මේක නිකන් පිළිකාවක් වගේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා කියලා ඥානසාර ස්වාමීන් වහන්සේ has given the statement at the Presidential Commission of inquiring into the Easter Sunday attacks yesterday. මේ Daily Mirror පුවත්පතේ වාර්තාව. නීතිය නැවුණු පාලන සමයක ඊටම කුප්‍රකට ප්‍රයත්නයන් හෙළිදරව් වෙමින් තිබෙනවා. අද දිනමින ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ එවැනි ප්‍රකාශයක්. මෙන්න ප්‍රධාන සිරස්තලය සඳහිරු සෑයට රත්තරන් දුන්නේ ගෝඨාභයගේ කීමට බව කියන්න කිව්වා. මෙහෙම කියන්නේ විශ්‍රාමික රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති කොමිසම හමුවේ මේ වෙන ප්‍රකාශයක් කරන්නේ. විස්තර සටහන කියන්නේ දශක 3ක් තිස්සේ සිදු කළ යුද ජයග්‍රහණය වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට තනන ලද අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීමට රේගුවෙන් කළ ඉල්ලීමට අනුව ලබා දුන් රත්තරම් කිලෝග්‍රෑම් 8 හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට මුදාහල බව පවසන්නේ ඇයි? එම විමර්ශනය සිදු කළ පොලිස් මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් තමාට දෙවරක් බලපෑම් කළ බව විශ්‍රාමික අතිරේක රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වන තාරක සෙනවිරත්න මහතා ඊයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කරා. දේශපාලන පරිගැනීම් පිළිබඳව ගෙවුණු රජයේ සිදු කළ දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේදී මේ ආකාරයට අපේ රටේ ආර්ථිකයට බරපතල හානි ගෙන දුන් සිද්ධීන් පිළිබඳව සහ මෙන්න මේ වගේ කුප්‍රකට ප්‍රයත්නයන් පිළිබඳ තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒති අඳුරු යුගයක මතක තමයි මේ විදිහට තොරතුරු වලින් අපිට හමුවන්නේ. Daily News පුවත්පතේ මුල් පිටුවේ අද ප්‍රවෘත්ති වාර්තා වෙනවා. FCID wanted me to say Gotabaya wanted gold for Stupa, says the retired customs officer. අපි යමු දිනමින පුවත්පතට. දිනමිනේ තිබෙනවා ත්‍රිනකායක මහා සංඝරත්නය මූලිකත්වයෙන් පවත්වන ලැබූ ජනාධිපතිතුමාගේ විශේෂ හමුව. ඒ හමුවේදී තීන්දුව తీරන රැසකට එළඹුණා මහා සංඝරත්නය සමග ගරු ජනාධිපතිතුමන් භික්ෂූත්වයට නුසුදුසු දේ කරන්න එපා කියා ත්‍රිනකායක මහානායක ස්වාමීන් වහන්සේ නිවේදනයක් නිකුත් කරන්නේ මේකී සාකච්ඡාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ භික්ෂූත්වයට නුසුදුසුයයි අනුදැන වදාළ මූලික භික්ෂු අනන්‍යතාවයන් පවා නොසලකා ඇතැම් භික්ෂුන් වහන්සේ භික්ෂූත්වයට නොගැලපෙන අන්දමින් අගෝචර කටයුතු වල නිරත වන බවත් මේවායින් වැළකී සිටීම වඩාත් උචිත වග උන්වහන්සේ වටහාගත යුතු තිබෙන බවත් ත්‍රිනකායක මහානායක ස්වාමීන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ජනාධිපතිතුමන් හා මහා සංඝරත්නය අතර පැවති හමුවේ තොරතුරු අපි විශේෂාංග තීරයේදී ඉදිරිපත් කරමු. හොඳයි. ඊයේ දිනේ අග්‍රාමාත්‍යතුමන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. මේ සම්බන්ධව පුවත්පත් වාර්තා කරන ආකාරය. දෙවෙනි එකේ චාරිකාවේ ඡායාරූපයක සියලුම ගුණාංග සපිරු ඡායාරූපයක් වාර්තා කරන ආකර්ශනීය ඡායාරූපයක්. මේ ගමන වගේම ඡායාරූපයත් හරි හැඩයි. අගමැතිතුමන් සහ ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රගතිය නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ වාර්තා කරනවා දිනමින මුල් පිටුවත් මෙන්න මෙහෙම කුරුණෑගල අධිවේගය නොවැම්බරේ විවෘත කරන වග තමයි අග හිටපු ජනාධිපතිතුමන් එතුමන්ගේ මූලිකත්වයෙන් තමයි මේ පංචබල කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් විදිහට අධිවේගී මාර්ග මේ රටේ ඇත්තක් බවට පත් කළේ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මෙන්න මෙහෙම ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය දෙමින් මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර මේ වසරේ නොවැම්බර් මාස වන විට නිම කර රටට දායාද කිරීමට බලාපොරොත්තු වන බව තමයි අගමැතිතුමන් මේ නිරීක්ෂණ චාරිකාවෙන් පස්සේ කිව්වේ. විශේෂයෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා ගැනීමට පියවරගෙන නැහැ ගෙවුණු රජය. ඒකම ඔවුන්ට පාඩු වී තිබෙනවා. හැබැයි කොහොමවත් මේ ජනතාවාදී සේවාවක් විදිහට සලකලා මේකේ අඩුපාඩුකම් මගහරවා ගැනීමෙන් පුළුවන් ඉක්මනින් වැඩ කටයුතු කළ මෙහි නිමාවක් දකීමට පියවර ගන්නා වගේ තමයි අගමැතිතුමන් ඊයේ කිව්වේ. ඒ ඡායාරූප සටහන මත Daily News පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා PM on observation tour of Central Expressway නම් මේ ඔබ දකින්නේ ඒ සටහන. ඊළඟට අපි යමු දිනමින පුවත්පතට.
උසස් පෙළ පන්ති වේලසනින් පටන් ගත්තාම උසස් පෙළ විභාගය තමයි මුලින්ම තියෙන දරුවන්ට මුහුණ දෙන්න තියෙන විභාගය. හැබැයි පාසල් ගුරුවරුන් ශිෂ්‍යයන් සිලබස් කවර් නොකර නතාලියා කොහොමද විභාග තියන්නේ කියන ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරම මහත්මයා කියනවා පාසල් පටන් ගත්තට පස්සේ උසස් පෙළ විභාගය තියෙන දවස් තීරණය කරන වගේ උසස් පෙළ විභාග දිනේ පාසල් ආරම්භයෙන් පසුව යනුවෙන් තමයි ඇමති ඩලස් අලහපිරමගේ නිවේදනය කියන්නේ. පාසල් ආරම්භයෙන් පසු උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනේ තීරණය කර බව තමයි අමාත්‍යවරයා කියන්නේ. යනවා ජූලි 10 වෙනි දින විභාගය පැවැත්වෙන දිනේ තීරණය වෙනවා. පාසල් පටන් ගත්තට පස්සේ ඉදිරි සැප්තැම්බර් මාස 7 වෙනි දින උසස් පෙළ විභාගය පැවැත්වීමට යෙදී තිබුණු බවත් උසස් පෙළ සිසුන්ගේ විශේෂ ඉල්ලීම්, ඒ කියන්නේ පාසල් ගුරුවරුන්, ටියුෂන් ගුරුවරුන්, දෙමාපියන් මේ හැම කෙනෙක්ගේම ඉල්ලීම් වලට සාවධාන වීමක් තමයි මෙහිදී අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මේ කොරෝනා රෝගය නිසා මාර්තු මාසයේ සිට මේ දක්වා සිනමාහල් දිවෙන පුරා සිනමාහල් වසා තිබුණා. නමුත් ලබන ජූනි 27 වෙනිදා එළඹෙන 27 වෙනිදා සිට දිවෙන පුරා සිනමාහල් විවෘත කරන්නට අවසර තිබෙනවා කියලා ද ඩේලි මිරර් පුවත්පතේ සිනමා halls to be opened on June 27 නමින් වාර්තා වෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින්. ශ්‍රද්ධ සාක්ෂියේ ගිවිසුම ඊයේ එළිදැක්කා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉදිරි මැතිවරණ ප්‍රකාශය. එය විමල්ගේ ශ්‍රද්ධ සාක්ෂියේ ගිවිසුම සමාජගත කරයි යනුවෙන් වූ වාර්තාවේ කියා සිටින්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැදසිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ ඡායාරූප සටහනක් තමයි ඔබ දිවෙන පුවත්පතින් මේ දකින්නේ. Daily Mirror පුවත්පතේ වාර්තාවක් උදාගම housing schemes put on hold the construction work in Tennyson Idirisuriya Gama and Gunapala Tissakuttiarachchi Gama housing projects comprising 48 houses were suspended by the National Housing Authority on Thursday. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන ඉදිකිරීමට නියමිතව තිබුණු උදාගම්මාන දෙකක ඒ ඉදිකිරීම් කටයුතු අත්හිටුවා තිබෙන ප්‍රවෘත්තිය වගේම මීට විශේෂ හේතුව අලියතුන් ගෙන් සිදුවන්නට ජනතාවට සිදුවිය හැකියි සිදුවෙන අනතුරු නිසා මේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය නිසා. ඉතින් ඒ අද ඩේලි මිරර් වාර්තා කරද්දී අපි යමු දිවයින පුවත්පතට. ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙඩිමුරයක් පත්තු කරා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2011 වසරේ ලෝක කුසලානයේ පාවා දීමක කතාබහක් තමයි ආందోලනාත්මක ප්‍රකාශයක් බවට පත් වී තිබුණා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ අද දිවයින පුවත්පත මුල් පිටුව කියන්නේ ක්‍රිකට් පාවා දීමේ චෝදනා කරන විමර්ශනයක්. ඇමති ඩලස්කින් උපදෙස් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් 2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරඟ වැදීමේ අවසන් මහා තරඟයට මුදලට හෝ වෙනයම් දෙයකට පාවා දුන් බව එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කඩිනමින් කරන්නයි අමාත්‍යාංශ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතාට වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් සලහප්පෙරුම් මහත්මයා දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව ඊයේ මාධ්‍යයට ලේකම්වරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය විධිවිධාන පියවර ගත්තා. පොලිසියට මේ ගැන පැමිණිලි කර ක්‍රීඩා අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කොට ඇති වග. ක්‍රීඩා අමාත්‍ය ඩලස් සලහපෙරුම මහතාගේ ප්‍රකාශය විදිහටම ඩේලි නිවුස් අතුරු අනිකුත් ඉංග්‍රීසි පුවත්පත්වලද වාර්තා වෙනවා. මිනිස්ට්‍රි calls for probe on Mahindananda's match fixing allegations නමින්. අපි යමු දිවයින පුවත්පතට. ගානියා ෆ්‍රැන්සිස් සිද්ධියේ පරිගණකයේ මුදාහරින්නය කළ ඉල්ලීම ඉවතට ඒ කාලේ මේ කාලේ ජාත්‍යන්තරයට උමනා විදියට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලට උමනා විදියට මේ රජය හැසිරෙන්නේ නැති වගේට කදිම කාරණාවක්. ස්විස් ස්ථානපති කාර්යාල සේවිකා ගානියා ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් පරිගණකයේ වහාම උදාහරණ ලෙසයි ජාත්‍යන්තර CPJ නැමැති මාධ්‍ය සංවිධානයේ රහස් පොලිසියෙන් කළ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළ වගේ තමයි මේ තොරතුර කියන්නේ. දැන් ඊළඟට ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවකට යමු වෙන්නේ indecipherable addresses on items ordered online to be resolved says the postal department. මේ තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් වාර්තා වෙන්නේ විශේෂයෙන්ම පහුගිය මාස 3 ඇතුළත මේ කොරෝනා රෝගයත් එක්ක කොහොමදත් සාමාන්‍ය මේ වෙබ්සයිට්ස් නැත්නම් ඔන්ලයින් මාර්ගයෙන් විවිධ භාණ්ඩ ගෙන්වා ගැනීමට ශ්‍රී ලාංකිකයන් උත්සාහ දරනවා විදේශ රටවල් වල සිට. ඉතින් ඒ විදිහට මේ අපි කියන e-commerce මාර්ගයෙන් කලින් ඇනවුම් කරපු ඒ වගේ භාණ්ඩ 45000ක් පාර්සල් 45000ක් පමණ අඩංගු කන්ටේනරයක් ශ්‍රී ලංකාවට මැලේසියාවේ සිට එවල තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන කමල් මේ අදාළ පාර්සලේ ලැබිය යුතු ස්ථානවල මේ ලිපිනයන් print කරලා තියෙන ඒ මුද්‍රණය කරලා තියෙන කඩදාසි වල තියෙන තත්ත්වයක් එක්ක කොහොම හරි දැන් ලිපිනයන් පැහැදිලි නැති නිසා මේ පාර්සල් 45000 මේ කන්ටේනර තැපැල් දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. නමුත් ඉදිරියේදී හැකි ඉක්මනින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නට ඒවා ඔබට ලබා දෙන්නට කටයුතු කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඔව් නිතාම වෙහෙසකර කටයුත්තක නිරත වෙනවා වගේ තමයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ. මොකද මාස 3ක් නැවෙන් එනකොට මේවා අර මුද්‍රණ තත්ත්වයේ බාල නිසා වියකී ගිහින් තිබෙනවා. කොහොම වුණත් ඒකේ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ඒ උද්‍යෝගය අවම කරන විදිහට සමාජ මාධ්‍ය භාවිතා කරලා උන්ට අපහාස කරන්න එපා කියලා තමයි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන
අවධානයෙන් ඉල්ලා සිටින්නේ. අපි කොරෝනා සම්බන්ධ තවත් ප්‍රකාශයකට කොළඹ විශ්වවිද්‍යාලයේ නව සොයා ගැනීමක් කළ තිබෙනවා. මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රකාශය ලෙඩෙකු ළඟ නම් දුරකථන නාදයක් කොරෝනා රෝගීන් හඳුනා ගන්න ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා කොළඹ සරසවිය සොයා ගැනීම කොළඹ සරසවිය භෞතික විද්‍යාංශයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මගින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් නිර්මාණය කළ තිබෙනවා. තම අසල සිටිනේ කොරෝනා රෝගීද්ද කොරෝනා ආසාද්‍ය ලැබූ සුවය ලැබුව අයෙක්ද මේකේ නොකේ සියලු තොරතුරු හොයා ගැනීමේ හැකියාව තිබෙනවා තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා කියන්නේ. ඒ නිසා අර දුරස්ත ස්වභාවයේ රඳවගෙන හරි පොදු ප්‍රවාහන භාවිතා කරන අයට මීට පස්සේ බය වෙන්න උවමනාවක් නැහැ. එහෙම නාදයක් ආවොත් ඉක්මනින් ඉවත් වී යන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි ලංකාදීප පොත්පතේ තවත් වාර්තාවක් තියෙනවා නේද? ලංකාදීපේ තවත් තොරතුරු කියා සිටින්නේ ඡන්දය ලකුණු කරන කුටිය. ඔව් එයත් කොරෝනා සම්බන්ධ ප්‍රකාශයක්. මොකද කොරෝනා ඡන්දය කල් දැම්මා. හැබැයි ඡන්දය පැවැත්විය යුතුයි. ඡන්දය ලකුණු කරන කුටියට පැයකට වරක් විස බීජ හරණය කුටිය පැයකට වරක් විස බීජ හරණයට ඡන්දය දමා යන විටත් අතසේදීම අනිවාර්යයි. මේ අලුත් විදිහට මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිනවා. ඒ නිසා මැතිවරණ කොමිසම තමයි මේ පරිස්සම් වීම පිළිබඳව තොරතුරු අපිට කියන්නේ. තවත් මොබයිල් ඇප් එකක් ගැන තොරතුරු කියනවා. ඒ බස්වල යනකොට බසයක් එයිද නැද්ද ගමක නම් දන්නවා 11:00ට එනවා ඊට පස්සේ 1:00ට එනවා කියා. හැබැයි ඊට වඩා තදාසන ප්‍රදේශවල ජනතාවට බස් රථ දුම්රිය එන වෙලාව බස් මගින් ජංගම දුරකථන ඇප් එකකින් දැනගැනීමේ පහසුකම් සපයන බව තමයි අමාත්‍යාංශය කියන්නේ. ළංගම හා පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් මගින් වෙත ජංගම දුරකථන යෙදුමක් පැසෙන්ජර් ඇප් ලබන සතියේ සිට හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා. ඇතැම් පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගින් සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා සිදුවන හිරිහැරද අනතුරුද වළක්වා ගැනීම සඳහා මගී ජනතාවගේ කාලය කළමනාකරණය කර ගැනීම ඇතුළු මෙකිනොකී පහසුකම් ගොඩක් මේ මගින් සපයා තිබෙන වග තමයි අද දවසේ පුවත් තොරතුරු කියා සිටින්නේ. Mobile app for commuters. Daily News පොතපත මේ වාර්තා කරන that the National Transport Commission has decided to introduce a mobile application next week for the convenience of the public and commuters who commute by Sri Lanka Transport Board buses and private buses too. හොඳයි. Daily Mirror පොතපතේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙතට අවධානය යොමු කරන සුදුනන්නේ ඛේදනීය ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ගල්ගමුව ප්‍රදේශයෙන්. ගල්ගමුව mother elephant dies of septicemia according to Wildlife Conservation Department. මේ ඇතින්ය සහ තමන්ගේ පැටියා එක් මේ යන අවස්ථාවේදී ඒ ඇතින්ය මිය යන ඒ වීඩියෝ පටයක් පවා හොමාරු වෙමින් තිබුණා. ඉතින් මේ සිදුවීම සිදු වෙලා මේ පැටියා තවම he's been missing. This calf has less chances of survival කියලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. ඒ පැටියාගේ ජීවිතයත් අනතුරේ කියලා. ඉතින් මේ පිළිබඳව අද Daily Mirror පුවත්පතේ මුල් පිටුවේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් septicemia කියන්නේ එහෙම නැත්නම් මේ ඇතින්නගේ වෙඩි තැබීම් තුවාල කිහිපයක් තිබී තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඒ තුවාලවල අයහපත් තත්ත්ව නිසා තමයි ඇයට ජීවිතය අහිමි වුණේ කියලාත් මේ වාර්තාවේ තොරතුරු දැක්වෙනවා. ඉතින් තවත් ඛේදනීය සිදුවීමක් අද Daily Mirror පුවත්පතේ මුල් පිටුවේ විදිහට වාර්තා වෙද්දී Island පුවත්පතේ ක්‍රීඩා පිටුවට අපි ඉක්මනින් අවධානය යොමු කරොත් no school sports before September. බොහෝ දුරට මේ වාරයේ මේ පාසල් වාරය ලැබෙන තව මාස කිහිපයකින් තුන්වන පාසල් වාරය ආරම්භ වුණත් ක්‍රීඩා කටයුතු දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වලට ලැබෙන්නට තියෙන ඉඩකඩ අඩු වේවි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂාංග වලට යොමු වෙදී අද දවසේ විශේෂයෙන්ම අපි සමහරෙන්ම සටහන් කරා ජනාධිපතිතුමන්ගේ ජන්මදිනය අද ඒ වෙනුවෙන් සැකසූ ලිපි සටහන් රැසක් පුවත්පත්වල විශේෂාංග සහ අතිරේක වල අපිට දැක බලා ගැනීම හැකියාව තිබුණා. අපි දිනමින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායකගේ සටහන ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් සමෘද්ධිමත් දේශයක් උදෙසා අභියෝගවලට අභියෝග කරන නායකත්වය යනුවෙන් වූ දිගුලිපිය නිදහස ලබා අවුරුදු 70කට පසුවද අපේ රට ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉහළට එසවී නොතිබිනි. සමාජීය වශයෙන් පරිහානියේ තත්වයක් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව දූෂණය ප්‍රචණ්ඩත්වය දැකගත හැකි විය. එවැනි පසුබිමක දේශපාලනික සත්වයෙකු නොවූ නායකයෙකුට රට ගොඩනැගීමට හැකිවනු ඇතැයි අඩු වැඩි වශයෙන් විශ්වාසයක්ද තිබිණි. එවැනි නායකත්වයකට අවශ්‍ය හිඩසක්ද විය. ඒකේ රික්තය පුරවාලු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වග සටහන් තබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මේකේ ලිපිය හමාර කරන ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ ජනතාව අපේක්ෂා කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒකේ වැඩපිළිවෙල සාර්ථකත්වයට පෙරට ගෙන යමින් සමෘද්ධිමත් දේශයක් මේ ලක්බිම් මත ගොඩනැගීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට හැකි වේවායි එතුමන්ගේ උපන්දින දිනේදී ඉතසිතින් ප්‍රාර්ථනා කරන වග තමයි ධම්මික සෙනවිරත්න කළ සාකච්ඡාවේදී සටහන් තබන්නේ. හොඳයි.
යලිත් අපි ඔබට මේට පෙර ආතෝකුව බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ඉදිරිපත් කරනවා වගේ මහා සංඝරත්නය අභිමුව අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තිය සැකසීමට මූලික පියවරගෙන තිබෙන වගේ තමයි කිව්වේ. පිරිවෙන් අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති විය යුතු බව අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා. සෞභාග්‍යයේ දැක්ම මුල් කරගෙන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරමු කියා අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරා. පිරිවෙන් අධ්‍යාපනය සකස් වූ තරමට හොඳ භික්ෂූන් වහන්සේ හැදෙනවා. පිරිවෙන් අධ්‍යාපනය සකස් වූ තරමට හොඳ භික්ෂූන් වහන්සේ හැදෙනවා කියා පූජ්‍ය ඉත්තපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේගේ අදහස. පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රගමනය සඳහා විෂය නිර්දේශ සංශෝධනය විය යුතුයි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ අදහසත් අපිට මේ මොහොතේ ඒ විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අපිට කාටුන් බලන්න පුළුවන් වේද? බලමු. කාටුන් අපි ඉදිරිපත් කරමු දිනවෙන පුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපත මෙන්න මෙහෙම දෙන්නගේ කතාබහ. ඔන්න බන් මේ 27 වෙනිදා ඉඳන් ඔබලට චිත්‍රපටි බලන්න පුළුවන්. නතාලියත් ඒක ටිකකට ඉස්සෙල්ලා කිව්වා. අපිට නම් අගෝස්තු 5 වෙනිදා වෙනකම් බලන්න ඕන තරම් බයිස්කෝප් තියෙනවා සර්. ඡන්ද වෙනකම් ඕන තරම් බයිස්කෝප් එයාලගෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිනි කසෙන් ගජමන්නෝනාගේ කව්පදයක් ඉදිරිපත් කරන සිව්පදයක්. මහ බැංකුවේ නින්ද කඩා කපලා හොඳ හැටියට දෙහි ජනපති දුන් දේශනෙන් කාගේ ඇස් ඇරුණා එහි තව තැන් ඇත ඕනතරම් කළ යුතු දේ නොවනා මෙහි බැන බැනවත් හැදුවොත් නම් අලුත් රටක් කළ හැකි බිහි බැන බැනවත් හැදුවොත් නම් අලුත් රටක් කළ හැකි බිහි. ගිනි කසෙන් පස්සේ අපි දර්ශක කපුගේගේ කාටුන් සටහනට යොමු වන්නේ ඒ දිනවෙන පුවත්පතේ මෙන්න අර කිව්වනේ සජිත් ප්‍රේමදාස මහත්තයා මහමැතිවරණය පෙරදලා යාළ කැලෙන් හොයාගත්ත කියලා. ඊට පස්සේ ඔහු අනුමාන කරනවා ඊට පස්සේ හිමාලයෙන් තමයි ඉස්සරහ මැතිවරණය පස්සේ හොයාගන්න වෙන්නේ කියලා. රංගේ බණ්ඩාර ගුරුන්නාන්සේ කියනවා ශාස්ත්‍රය අහන්න යනවා සජිත් ප්‍රේමදාස මහත්තයා හරියට කියන්නකෝ සාමි යාළද හිමාලයද කියලා. ඔහුට අත්ව නිර්ණව ගැන තමයි ඔහු මේ ශාස්ත්‍රය අහන්න යන්නේ කියා අද දිනමින කියනවා. ඊට පස්සේ ලංකාදීපේ අපි කාටුන් සටහන ඉදිරිපත් කරන්නේ දාසගේ කාටුනේට ඉස්සෙල්ලා අපිට සුවාරිස් කාටුනේ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. අපි සුවාරිස්ට යොමු වන්නට ඉස්සෙල්ලා දාසගේ කාටුනේ මේ වැඩේ හමාර කරන්න තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ කඩයක් තියෙනවා. මේ කඩේ කාගේද කියලා දන්නවා. මේ කඩේ හිමිකාරයාගේ මුහුණ ඡායාරූප සටහනක් එක්කලා තිබෙනවා. මේ විදිහට මේ කඩේ යන්නේ මේ දවස්වල බැංකුව වෙනුවෙන් ජනාධිපතිතුමන් ගත තීරණ හොඳයි කියපු එජාපේ හිටපු ඇමතිවරයා ඔහු කඩේ යනවා නෙමෙයි කඩේ වටේ යනවා. මේ ඔබට තේරෙනවා දේශපාලන පෙරලිය කොයි විදිහට සිද්ධ වේද ඉස්සරහට මේ මුට්ටිය දාලා බැලීමක්ද කියලා දන්නේ නැහැ. කොහොම වුණත් ඔහු මේ පළ කළ අදහස් වලට තාම සාධනීය පිළිතුරක් හම්බෙලා නැහැ. අපි බලමු රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ මේ කඩේ වටේ යෑම කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා. හොඳයි අපි නැවතත් ජනාධිපතිතුමන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් අදට අපේ වැඩසටහනින් පුවත්පත්වල තොරතුරු ගෙන කොටසින් ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. රැඳී සිටින්න ආරාධනය කරනවා. ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනේ ඉතිරි කොටසත් සමග ඔබට ආයුබෝවන්.